සුබ දවසක් හැමෝටම. මම අද ආවේ කෙටි ප්‍රශ්න වල දෙවෙනි කොටස. ඒකට කෙටි ප්‍රශ්න අපි 10ක් සාකච්ඡා කරා. ඒක බැලුවේ නැත්නම් ඔය ඒක බලන්න ඉන්න මුලින්ම. අපි දැන් තව කෙටි ප්‍රශ්න 10ක් සාකච්ඡා කරන්න යනවා. හරි බලන්න මේක තියෙන මුලින්ම එහෙම. ඕකේන්නේ sorry ඒ දන න්‍යාසයක් සමානයි තව න්‍යාසයක් කියලා දෙනවා. ඒහි අගය සොයන්න. එතකොට ඒ කියන්නේ එක අගයක් නෙවෙයි. අන්න ඒක හොඳට තේරුම් ගන්න ඕනේ. එතකොට න්‍යාස එකතු කරද්දී දැනගන්න ඕනේ න්‍යාස එකතු කරන්න පුළුවන් මේ දැන් මේ ඊට පස්සේ දෙන න්‍යාසය දෙකේ දෙක න්‍යාසය ඒක සමානව දෙන දෙකේ දෙක. එහෙනම් ඒක කියන්නේ දෙකේ දෙක න්‍යාසය. ඒක හොඳට මතක තියාගන්න. හරිද? හරි. මම පොඩ්ඩක් ලියලා මම තේරුම් ගන්න. ඒ දන දෙක ඍණ 1.1 සමානයිලු 3 2 ඍණ 1 7. හරි කොහොමද තේරෙන්නේ නේද? හරි මේක ගන්න නේද? ඒ න්‍යාසය කියන්නේ දෙකේ දෙක න්‍යාසය. ඒක හොඳට පැහැදිලි වෙන්න ඕනේ. බලන්න ඒකේ නගයන් තෝරන්නේ මොකක් හරි යකිට දෙකක් යොදච්චොත් තුනක් වෙනවා. තුන දෙකට කීයක් යොදච්චොත් තුනක් වෙන එක. ඍණ එකකට දෙකක් ඍණ එකට මොකක් හරි යකියක් යොදච්චොත් ධන දෙකක් වෙනවා. ඍණ එකට තුනක් ධන තුනක් එකතු වුණොත් තමයි දෙක වෙන්නේ. බිංදුව ඍණ එක වෙනවා ඍණ එක එකතු කරන්න ඕනේ. එක 4 වෙනවා තුනක් එකතු කරන්න. මෙන්න මේක තමයි ඒ කියන න්‍යාසය. තනි එකක් නෙවෙයි ඒක හොඳට මතක තියාගන්න. මෙතන න්‍යාස තියෙනවා. හරි නේද බලන්න 12 වෙනි එක. දෙය රූපයේ DBE සරල රේඛා ඛණ්ඩයක් AB සමාන AC sorry AB සමාන BC ද AB සමාන CB ද වේ. ABD ත්‍රිකෝණක DBC ත්‍රිකෝණ අංග සම වේද. බලන්න අංග සම වෙන්න නම් අනුරූපාංග තුනක් තියෙනවා. AB සමාන BC ඒක අපිට ගන්න පුළුවන් නේද? ඔව් තව ගන්න පුළුවන් BD පොදු පාදේ. එතකොට හරි. අංග දෙකක් හම්බුණා. තව අංගයක් ඕන වෙනවා. අර කෝණ දෙක සමානයි කියලා දෙනව නේද? අන්න ඒ කෝණ දෙකට සරල රේඛාවක් තියෙන ED ABD කෝණය එතකොට මෙහෙම සමාන වෙන්න ඕන මොකද්ද? CBD කෝණය. එහෙනම් මේ කෝණ දෙක අංග සම වෙනවද? ඔව් නේද? අංග සම වෙනවා. බලන්න අංග සම අවස්ථාව මොකද්ද කියලා? දෙපැත්තේ පාද දෙක මැද කෝණය මොකක්ද එන්නේ? පාකෝ පා. පාදයයි කෝණයයි පාදයයි අවස්ථාවයට තමයි අංග සම වෙන්නේ. මම අඳලා කියලා දුන්නේ ඔයාලා රූපේ බලලා තේරුම් ගන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා. හරි. ඊට පස්සේ 13 වෙනි. 3x ඍණ 2 3x ඍණ 2 විශාලයි හෝ සමානයි 2x ධන 1. හරි. අසමානතාවය විසඳුම ලෙස ලැබෙන කුඩාම වගේ කුමක්ද? එතකොට විසඳුම එක හොයන්න ඕන මුලින්ම. ඒක හොයන්න කොහොමද? x තියෙන පද එක පැත්තකට ගමනවා. 3x තියෙනවා එක 2x තියෙනවා. ඒක මම මේ පැත්තට ගන්නවා. එතකොට ඍණ වෙනවා 3x ඍණ 2x. අසමානතාවය අපර මෙහෙම දෙදි මේ ඍණ දෙකක් නම් මෙහා පැත්තට කරනවා. එතකොට ධන දෙකක් වෙනවා. මේ පැත්තේ x සමානයි විශාලයි සමාන එක ගන්න. මේක අපි අසමානතාව චුට්ට ලකුණු කරොත් 3 x ගාගේ 3ට වඩා වැඩි නේ. එහෙනම් අඩුම වගේ මොකද්ද? අඩුම වගේ සමානයි කියද? 3. අපිට 3ක් ගන්න පුළුවන් මොකද මෙතන 3ට සමාන නිසා. අඩුම වගේ 3. හරි. ඊළඟ එක BAC සමාන අංශක 30යි CBA අගේ සොයන්න. ඔක නැත්තරම ලේසි 14. මේ වගේ රේඛාවක් තියෙනවා. හරි. පොඩ්ඩක් මම මේ වගේ දැනගත්තා. මෙතන බලන්න. ඉන්නේ. හේවුත් කරනවා. ඔයා මතකද අර්ධ වෘත්තයක පරිධිය මත ඇති කරන කෝණය කීයද? අර්ධ වෘත්තයක පරිධි මත ඇති කරන කෝණය අංශ 90. මේ කියන්නේ මෙන්න මෙතන කෝණය අංශ 90. මෙතන දිගයිලු අහන්නේ මේ කෝණය නේද? ලේසියෙන් දෙක බලන්න. එක කෝණය ඕන කරන්නේ.
180ට අභ්‍යන්තර කොණ දුර එකතු සමාන කරගන්න. 180 සමානයි ඉහළ දාන 90 දාන අනුකෝණය හොයන්නගෙන CBA බලන්න 30යි 120යි 180 128 ග්‍රෑම් 60. ඒ කියන්නේ CBA සමාන වෙනවා අංශක 60ට. ඒක අර බලන්න අපි දන්න අර්ධ වෘත්තයේ කොනේ පරිමාණිත කරනෝනේ අංශක 90. හරි ඊළඟට අපි යන 15 වෙනි එකට x යාගේ ඉස්සරහට එක දීලා දෙනවා. බලන්න ඒක හොයන්න වෙන්නේ මෙහෙම. සුප පොඩ්ඩක් ගන්න ගන්නවා. ඔය රූපයෙන් තියෙන්නේ නේද? මෙතනත් x ලු මෙතනත් x ලු මෙතන y ලු නේද? මෙතන 60යි ලු මෙතන 40යි ලු ආය මෙතන 30යි නේ. අපතන දෙයි. හරි. ඔයයන් වල 40 හිතේ 70යි 181 මෙතන 110යි. එතන මෙන්න මෙතනගේ 70යි. එතකොට මේකේ කෝණය අපිට 180 සමාන කරනවා. 180 සමාන 60 දාන්න 70 දාන්න x 60 70 130යි. එතන x සමාන 50ක් කියලා එනවා. එතන මෙතන 50යි. මෙතන ආව 110යි මෙතන 110යි. එතන මෙන්න මේ ත්‍රිකෝණය 180 සමාන වෙන 180 සමානයි 110යි දාන්න x 50යි දාන්න y. එතන 160යි y සමාන 20ක් කියලා එනවා. y සමාන 20යි. හරි ඊළඟට අපි 16 වෙනි එකට යනවා. ඔය පැහැදිලි ඇති කියලා මම හිතනවා. ඊවස් 16. රූපය දැක්කම අරේ 21 සෙන්ටිමීටර් වූ උස 1 මීටර වූ සිලින්ඩරාකාර කොන්ක්‍රීට් තලයේ තලයේ බාහිර වක්‍ර පෘෂ්ඨ වර්ගඵලය සොයන්න. වක්‍ර පෘෂ්ඨ වර්ගඵලය. වක්‍ර පෘෂ්ඨ වර්ගඵලය වෙන විදිහ මතකද? ඔව් 2πr නේ. ඒක අපි සූත් මේක දීලා තියෙනවා 2πrh. 2πr කියන්නේ වටේ දිග, h කියන්නේ උස. හරිද? හරි. දැන් මේක ආදේශ කරමු. 2යි 5 වෙනකොට අපි දාන 22 වෙනි 7 අරේ දීලා තියෙන්නේ 21යි කියලානේ. ඊපස්සේ h. උස එකයි. මේක සෙන්ටිමීටර. තන උසක් දාන්න ඕනේ සෙන්ටිමීටරම. නැත්තම් වැරදෙනවා. ඒක හොඳට හොඳට මතක තියාගන්න දෙකම සෙන්ටිමීටර දානවා නැත්තම් මීටර කරනවා. අර 21 මීටර කරා අමාරුවෙන්ද මෙහෙම කරනවා. 7යි 21යි 3 සුළු වෙනවා. දැන් මේක සුළු කරනවා. 2 22 44 44 වතුන 88යි 132යි. 132යි තව බිඳ දෙකක් එනවා මොකද 100න් ගුණගෙන. මෙතන එන්නේ වර්ග සෙන්ටිමීටර. අතන එක හැම දැම්මත් වැරදි. ඔගෙන හොඳට සුළු කිරීම බලන්න ඕන. හරි ඊට පස්සේ 17. මිනිස්සු රුපියල් 500ක මුදලා 120ක වාර්ෂික සුළු පොලිය ණයට දුන් විට මුල මුදල් ලෙස ඔහුට ලැබෙන සියක් ලැබෙන්නේ වසර කීයකට පසුවද? හරි. එතකොට ඔගේ පොඩ්ඩක් තේරුම් කරමු. 500යි දීලා තියෙන්නේ හැබැයි තියෙනවා 700ක් නේද? ඔව් නේද? 500 දුන්නේ හැබැයි 80ක් ලැබිලා දෙනවා. එහෙනම් ඔගේ පොලියේ කම්මලා දෙනවද? පොලිය 200ක් හම්බෙලා තියෙනවා. ඒක පැහැදිලිද? පොලිය සමාන 200යි. අන්නේ 200 හම්බුනේ කොහොමද? අවුරුදු කීයකින්ද කියලා බලනවා. චරි කරන්න තියෙන්නේ. ඒක බලන්න එහෙම. 120ක් නේ. අපි ලොකුන බලමු මෙහෙම. 120 නම් 500ට කීයද කියලා බලමු. එක අවුරුද්දකට. බලන්න 500ට එන්නේ 25ක්
100. එහෙනම් 200ක් වෙන්න අවුරුදු 2යි නේද? අවුරුදු 2යි. අහන්නේ අපෙන් ලැබෙන වසර කීයකට පස්සේ? වසර 2කට පස්සේ. එතකොට එක අවුරුද්දකට පොඩි 100, අවුරුදු 2කට 200. ඒකද අවුරුදු 2කට තමයි ඔබ ලැබෙන්නේ. 18 රූපයේ දී ඇති ප්‍රශ්නේ ත්‍රිකෝණාකාර මොහොතේ වර්ග බලය 8යිලු ප්‍රශ්නේ පරිමාණ. මේක ලේසි නේද? අපි දැන් ප්‍රශ්නේ පරිමාණ ගන්න කොහොමද? හරස්කර වර්ග බලය වර උසන නේද? උසන නැත්නම් දිග. එතකොට මේක නිකම්ම හරස්කර වර්ග බලය දිග දෙනවනේ. ත්‍රිකෝණේ හරස්කර වර්ග බලය. වර්ග බලය සමානයි ඒ වරක් ඒ කියන්නේ හරස්කර වර්ග බලය කියන හරස්කර වර්ග බලය දිග දෙනවා. 8යි උස 5 ඔව් 15යි. 8 15 වේ 8 120යි පරිමාණ වෙන ඝන සෙන්ටිමීටර. ඒක તો අමතක කරන්න එපා. හරි. ඔක තමයි උත්තර. 19 y සමාන 3x එකට සමාන්තර 0.5 ලක්ෂ්‍ය හරය හැම සරල රේඛා සමීකරණ ලියන්න. හරි. y සමාන 3x. මම පොඩ්ඩක් ඇඳලා බලන්න තේරුම් කරා. නම් මේකේ දන්න y සමාන 3x රේඛාව කියලා. අපෙන් අහන්නේ 0.5 ලක්ෂ්‍ය හරය හැම සරල රේඛා සමීකරණ ලියන්න. සරල රේඛා සමීකරණ අහන්නේ 0.5 මේ හරිය වගේ දෙනවා කියන්නේ. මේ හරය යන්නත් ඕනේ මේකට සමාන්තර වෙන්න ඕනේ නේද? එතකොට මේකේ අනුක්‍රමණය මේකේ අනුක්‍රමණය සමානයි. එතකොට මේකේ අනුක්‍රමණය දුන්නා මේකේ අනුක්‍රමණය 3. මේකේ අන්තක් කන්නේ කියන්නේ 5යි. එහෙනම් මේකේ සමීකරණ මොකද්ද? y සමානයි 3x ධන 5යි. බලන්න නිකන් මේක ඇදලා ගන්නත් පුළුවන් නැත්නම් නිකන් හිතලා ගන්නත් පුළුවන්. මේකේ අන්තක් කන්නේ නැහැ කියන්නේ බිංදුව බිංදුව හරහා යනවා. මේකේ 5 බිංදුව 5 හරහා යනවා. එතකොට ඒකේ අන්තක් කන්නේ 5යි. ඒතර අනුක්‍රමය වෙනස් වෙන්නේ නැහැ. මොකද දෙකම සමාන්තර හින්දා. හරි. ඊට පස්සේ 20 අර 7 සෙන්ටිමීටර වූ අර්ධවෘත්තාකාර හැරයට 9 හැදි ස්කම්භයක දිග හැර සමජෝෂයක් ලැබෙන පරිදි නැමුව වෙන සමජෝෂ පරිමිතිය. ලේසි නේද? ඒක කරන්නේ මෙහෙම. මුලින්ම දීලා තියෙන එක දිනව නේද? මේක අපි පරිමිතිය ගමු. ඕකේ පරිමිතිය කියන්නේ සමජෝෂ පරිමිතිය නේද? කම්භයේ දිග හැර හරිද නැමුව වෙන සමජෝෂක පරිමිතිය සොයන්න. එතකොට ඔක ආරය 7යිද? අර 7යිලු. එතකොට මේක 7යි, මේ ටික 7යි. අපිට මේ දිගත් ඕන වෙනවා නේද? අපි ඡාප දිග මුලින්ම ගමු. ඡාප දිග. එතකොට මේක අර්ධවෘත්තය භාගය 2πr. sorry. 2πr. 2πr. 5 වෙනකොට 22 වේදීම 7. අර 7යි. මේ 7 මේ සුළු වෙලා මේ දෙක සුළු වෙලා ඉන්නේ 22යි. එතකොට පරිමිතිය ගමු අපි 22 දාන 14. එතන ඉන්නේ 36 සෙන්ටිමීටර. එතකොට මෙන්න මේකම තමයි සමජාතෘෂ්‍ය පරිමිතිය. මේක පැහැදිලිද? මේක 36 කියන එකම තමයි සමජාතෘෂ්‍ය පරිමිතිය. ඔන්න සමජාතෘෂ්‍ය එක්පාදයේදී ගියවම 36 4 බෙදලා 9. එහෙම ගන්නත් පුළුවන්. හරි මෙතන අපි කෙට් ප්‍රශ්න තව 10ක් සාකච්ඡා කරලා තව කෙට් ප්‍රශ්න 5ක් තියෙනවා. මම ඊට කෙට් ප්‍රශ්න 5ක් එක ඊළඟ වීඩියෝ එන්නේ. ඒක සුබ දවසක්.